රසවින්දනය යනු ලොව පවතින සෞන්දර්ය හා විශිෂ්ටත්වය අගය කිරීමේ හැකියාවයි. ඉතින් අප මේ නිශා යාමෙහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ගීතත් විමසීමටයි. අද දිනේදී අප සිහිපත් කළ යුතුයි මෙම වැඩසටහන ජයශ්‍රී මහ බෝධි ටීවී ඔස්සේ සජීවීව විකාශය වෙනවා. ජයශ්‍රී මහ බෝධි ටීවී Facebook අපගේ නිල පිටුවේහි මෙම වැඩසටහන සජීවීව විකාශය වන බව. ඒ වගේම තිරේ පිටුපස සිට අපට සහාය දක්වන පිරිස මා ඔබට සිහිපත් කළ යුතුයි. තාක්ෂණික සහ වීඩියෝ සජීවීකරණ සහාය මල්ටි ඔඩියෝ විෂුවල් සමාගම දේශබන්දු තිලක් අරුණසිරි මැතිතුමන්, ඒ වගේම මේ සජීවී ඔබට ගෙනීමට අපට සහාය දක්වන්නේ කැමරාකරණයෙන් කවිඳුවෙන් මధుරසිංහ, අමිල සම්පත්, උෂාන් ජයවර්ධන, උමේෂ් චමිදු, කවිෂ්ක දේශාන්, එරන්ද අබේරත්න, ඒ වගේම රොෂාන් යන පිරිස අපට කැමරාකරණයෙන් සහයෝගය ලබා දෙනවා. ආලෝකකරණයෙන් රශ්මික ප්‍රසාද්, ධනුෂ්ක ගිහාන්, සුසිත් ලක්මින, ඒ වගේම ශබ්ද පරිපාලනයෙන් හෙලානා සවුන්ඩ්, කැලුම් මලේන්ද්‍ර, නුවන් බුද්ධික අප සිහිපත් කළ යුතුයි. ඔබව රසාලිප්ත කිරීමට අප සමග රැඳී සිටින වාද්‍ය වෘන්දය අප හඳුනා ගනිමු. බට්නලාවෙන් චතුරංග චන්ද්‍රවංශ, කීබෝඩ් සජීව සුමිත් බණ්ඩාර, වයලින් මදුසංක මනෝජිත්, තබ්ලාවෙන් අමන්ත මදුසංක. ඒ වගේම ගායනයෙන් අද දිනේදී දුරේක්ෂා වීරසේකර, ඒ වගේම විකුම් කාවින්ද අප සමග සම්බන්ධ වෙනවා. මා ඔබට සඳහන් කළා රසවින්දනය යනු ලොව පවතින සෞන්දර්ය හා විශිෂ්ටත්වය අගය කිරීමේ හැකියාවයි. මනෝවිද්‍යාඥයන්ට අනුව ඒ අර්ථකථනය කරන්නේ භෞතික හා සමාජීය ලෝකයේ පවතින යහපත් දැකීමට ඇති හැකියාව, හඳුනා ගැනීමට ඇති හැකියාව රසවින්දනය කියයි. එසේනම් අද දිනේදී මෙම ගී රසවින්දනය කිරීම සඳහා මා සමග සම්බන්ධ වෙන අපේ හාමුදුරුවන් වහන්සේ හඳුනා ගැනීමටයි සූදානම් වන්නේ. රත්නපුර හිදැල්ලෙන ශ්‍රී මහා විහාරවාසී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ දර්ශනය පිළිබඳ කතිකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පඬිත නම කියන්න අවසරයි අපේ හාමුදුරනේ පූජ්‍ය කුඹගොඩ ආරේ පඤ්ඤාලෝක නාහිමියන් වහන්සේ අද දිනේදී මා සමග මෙම ගී රස වින්දන වැඩසටහන ඔබ වෙත ගෙනීමට සම්බන්ධ වී සිටිනවා. විඩා දැනෙන දිවිමන් තලාවේ සිනාගෙනෙන ප්‍රේමයේ මහා සැනසුමේ සිසිල් සෙවනේ නවාතන ප්‍රේමයේ කොහොම පහදා කියා දෙන්නද පීතෘ ප්‍රේමයේ. මාල්නී ජයරත්නයන් ශිල්පීන් විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන, ආචාර්ය ටී.එම්. ජයරත්නයන් විසින් ගායනා කරනු ලබන අම්මා සඳකි ගීතය තමයි අප ප්‍රථමයෙන් තෝරාගෙන තිබෙන්නේ. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට කවුගීලිය වුණා මදි. අපේ හාමුදුරනේ වාරිය පොළ මහා පිරිවෙන්පති තුඹුල්ලේ ශ්‍රී ලක්කන්ද අපේ අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ අපේ පරිවෙනාධිපති හාමුදුරුව ආචාර්ය මණ්ඩලයේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි, ඒ වගේම අපේ නිවේදක අර්ශන මැතිතුමා ප්‍රධාන වාද්‍ය වෘන්දේ අපේ හිතවත් මහත්ම මහත්මිනි, ඒ වගේම මේ සත් කටයුත්ත බොහොම උමනාවෙන් සංවිධානය කරලා සිද්ධ කරන අපේ පහළ තලාවේ සුමනසිරි හාමුදුරුවන්ගෙනුත් අපි විශේෂ අවසරයක් මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමතියි. වැඩසටහන ආරම්භ කරමින් මම පුංචි වචන කිහිපයක් මේ වැඩසටහන ගැන නායක හඳුරන්නේ මතක් කරන්න අවසරයි. මම අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට 2012 10 වෙනි මාසේ 6 වෙනිදා తాවකාලික කතිකාචාර්යවරයෙක් හැටියට බැඳෙන්නේ ඔබ වහන්සේ
මහෝපාද්‍යයන් වහන්සේ හැටියට වැඩ ඉන්න කාලේ 2015 දෙවනි මාසේ 6 වෙනිදාත් ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් තමයි මම ස්ථීර කතිකාචාර්ය මණ්ඩලයට ඇතුළත් වෙන්නේ. ඔබ වහන්සේ අපි හඳුනගන්නේ මේ රටේ තේරවාදී බෞද්ධ උසස් අධ්‍යාපනයෙහි සහ සමස්ත තේරවාදී බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත් සහ භෞතික සම්පත් මෑත යුගයෙහි මේ රටට වැඩිම වශයෙන් දායාද කළ නායක හඳුරෝ හැටියට. ඒ නිසා 2018 වගේ වර්ෂයක ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලේ අපි මේ වැඩසටහන මුලින් පටන් ගත්තා. ඊට පස්සේ අවුරුද්දකට අපි නැවත කළා. ඉන් පස්සේ ලංකාවේ විශ්වවිද්‍යාල බොහෝමයක මේ වැඩසටහනට අනුකරණවාදී වැඩසටහන් පටන් ගත්තා. අපි ප්‍රේමවන්තයන්ගේ දිනේ කියලා දවසක් කතා කරනවා මේ පෙබරවාරි 14 වෙනිදා. අපි අලුත් ප්‍රවේශයක් බුදුදහමෙන් දෙන්න නුවර ගන්නෝරුව රජමහා විහාරේ ඉඳලා අවුරුදු 4ක් දැන් එක දිගට මේ අවුරුද්දෙත් අපි කළා. බුදුදහමෙන් අපිට දෙන්න පුළුවන් පණිවිඩය දෙන්න මෙවැනි වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අද වාරියපොළ සුමංගල පිරිවෙන මේ රටේ ඓතිහාසික ගමන් මගෙහි සුවිශේෂී නායක හාමුදුරුවෝ වැඩ සිටිය පන්සලක්. ඒ පන්සලේ මේ ඓතිහාසික භූමියේ ඉඳගෙන අපේ පුංචි හාමුදුරුවරු වෙනුවෙන් මේ වැඩසටහන මේ වෙලාවේ දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිංහල ගීත සාහිත්‍යයේහි යති සලකුණ කියලා වචනයක් අපි කතා කරනවා. අර්ශන මහත්මයා මේ යති සලකුණ කියලා කියන්නේ හාමුදුරුවරුන්ගේ කාර්යභාරය. අපිට කවි පොත් වෙන්න පුළුවන්, සංදේශ සාහිත්‍ය වෙන්න පුළුවන්, මේ ඕනම තැනක යති කියන වචනේ තමයි හාමුදුරුවන්ට පාවිච්චි කරලා තියෙන්නේ. අපේ හාමුදුරනේ මේ පින්වන්ත භූමියක ඉන්න වෙලාවේ අර මම මුලින් සඳහන් කළා වගේ මව්ගුණ ගීයක් අපි මුලින්ම කියමු කියලා හිතුණාට මට හිතෙනවා අපේ හාමුදුරනේ මෙම පුණ්‍යවන්ත භූමියේ ඉන්න හින්දා සිංහල ගීතයේ අපි හඳුන්වන කහ සලකුණ අපේ හාමුදුරනේ ඔබ වහන්සේත් මාත් මේ කතා කරන්නේ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන. ඔබ වහන්සේට කතා බහ ඉදිරියට ගෙන යන්නට අවසරයි. ඔව් අපි පළවෙනි ගීතේ ඇත්තටම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වැඩසටහනේ තියෙන පසුබිමත් එක්ක බුදුහාමුදුරුවෝ ගැන ලියවිච්ච ගීත, ඒ කියන්නේ අපිට බෞද්ධ ගීත සාහිත්‍ය කියලා එක ලොකු විවරණයකට ගියොත් අපිට මේ රසවින්දන පරාසයේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බෞද්ධ ගීත සාහිත්‍ය කියලා එකක් තියෙනවා. අපිට අවුරුදු කාලෙට ඇහෙන සින්දු වෙනස්, තෙල් ඉහුරුණු කැවුම් ගෙඩිය වගේ hina වෙන්න මේ වගේ ගීත අපිට ගොඩක් අහුවෙනවා. ඊළඟට දැන් වෙසක් පොසොන් ඇසල මාසවල පින්කම් ගෙවල් වල ඉස්සර අපිට ඇහුණා විරිඳු බණ, කවි බණ. දැන් ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා මේ දැන් බෞද්ධ ගීත සාහිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් විදියට පෝෂණය වෙලා තියෙනවා මේ සින්දු ගීත සාහිත්‍ය. ඒ ගීත සාහිත්‍යයේහි පෙරගමන් කරුවෙක් හැටියට අපි සලකන රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලිව්ව වික්ටර් රත්නායකයන් ගායනා කරන වික්ටර් රත්නායකයන්ම සංගීතවත් කරපු බුදු හාමුදුරුවෝ අපිත් දකින්න නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පිංමදි වෙන්නේ නැති, ඒකයි තවමත් සංසාරයේ ගීතය තමයි අපි පළවෙනි තෝරගත්තේ. මේ ගීතයේ අර්ශන මහත්මයා මේකට අපි කියනවා සරල පදමාලාවක් තමයි තියෙන්නේ. මේකේ ගැඹුරු පද නැහැ. ඍජු කතන සහිත සරල පදමාලාවක් පාවිච්චි කරලා තියෙනවා. මොකද උන්වහන්සේ මේකෙන් ආමන්ත්‍රණය කරන්නේ මෙරට සමස්ත සිංහල බෞද්ධයාට. ඒකේ උගත් නූගත් උස් පහත් වෙන ભેද නැහැ මේ ගීතය අහන්න. කිසිම ભેදයක් නැද්ද? මොකද බුදුහාමුදුරුවෝ දැක්ක එක හීනෙක තිබුණානේ පාට හතරේ කුරුල්ලෝ හතර දෙනෙක් කකුල මොලට ඇවිල්ලා එක පාටක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගැන ලියන සින්දුවක මේක උපාසකම්මලට ආමන්ත්‍රණය කරන්න ඕන. මෙතන මේ ලංකාවේ උගත් ප්‍රොෆෙසර්ලට එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට දැනෙන්නේ එකම විදියට. මම මේ ගීතය දකින්නේ මේක ස්පීකර් එකකින් ඇහෙනකොට, පින්කම් ගෙදරක ඇහෙනකොට අපේ ඇඟට අර සිංහල අලුත් අවුරුදු කාලයට ඇහෙන සින්දුවක් ඇහෙනකොට අවුරුද්ද දැනෙනවා වගේ මේ ගීතය අපිට දැනෙන්නේ අර්ශන මහත්මයා වෙසක් පොසොන් දැනෙනවා. මං කියන්නේ මේ ඒක අහන්න කොහෙම හිතේ තියාගෙන
වෙසක් පොසොන් දැනෙනවා. පින්කංගයක් දැනෙනවා. ඒ නිසා සිංහල ගීත සාහිත්‍යෙහි යතිසලකුණෙහි පුරෝගාමියෙකු වෙච්ච පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ තමයි මේ ගීතය රචනා කළේ. අපිට තව ඉන්නෝ ලේඛනයක් පාතේගම ඥානිස්සර හාමුදුරුවෝ, කෝන් වැවේ අරියරතන හාමුදුරුවෝ, ඒ වගේම තව ගත්තොත් වත්තේ වැව ධම්මානන්ද හාමුදුරුවෝ, රුවන්වැලිසෑයේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ, ඊළඟට මෑතක අකාලේ හදිසිය අපවත් වුණා. ඇත්තටම උන්වහන්සේ ගැන ගොඩක් අය කතා නොකරට ඉතාම හොඳ ගීත රාශියක් ලිව අපේ කවි කීර්ති හාමුදුරුවෝ. උන්වහන්සේ අප්‍රසිද්ධියේම අපවත් වුණා. මම දකින්නේ ලොකු පාඩුවක් හැටියට ඒක. ඉතින් මේ යතිසලකුණෙන් දායාද වෙච්ච පුරෝගාමි යතිවරයා ලිව්ව ගීතයකින් අපි ආරම්භ කරමු. බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ. අපේම යාළුවෝ නිවන් දකින්නේ
දකින්නට පින් පුරවමු අපේ සංසාරේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ගීහඬ විකුම් කාවින්ද නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. අපි ගොඩක් ආදරය ගැන කතා කරනවා. අපි මව් සෙනෙහස ගැන කතා කරාට පිය සෙනෙහස ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. මොකද අපිට තාත්තව පේන්නේ බොහෝ වෙලාවට හැමදේම කරන්න එපා. මෙහෙම මේ දේ කරන්න, පුතේ මෙහෙම කරන්න. පුතේ ඉගෙන ගත්තොත් තමයි හොඳ දෙයකට යන්න පුළුවන්, හොඳ තැනකට යන්න පුළුවන්. අපිට මෙතන මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට අපේ අම්මලා තාත්තලා උගන්වපු නිසා. මේ වගේ දේවල් කියන නිසා තාත්තා ගැන අපිට හැම වෙලෙම හිතෙන්නේ බොහොම නපුරුයි. අපිට ආදරයක් නැතුව ඇති. හැබැයි අපිට මොකක් හරි ගැටලුවක් ඇති වෙච්ච වෙලාවට අපි දුවලා ගිහිල්ලා තාත්තට කියන්න උත්සාහ කරත් අපි යන්නේ අම්මා ගාවට. විඩා දැනෙන දිවිමන් තලාවේ සිනාගෙනෙන ප්‍රේමයේ මහා සැනසුමේ සිසිල් සෙවනේ නවාතන ප්‍රේමයේ කොහොම පහදා කියා දෙන්නද පීතෘ ප්‍රේමයේ. පද රචනය කරන්නේ මාලනී ජයරත්න, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ, ගීහඬ ආචාර්ය ටී.එම්. ජයරත්න ශිල්පීගේ. සිරුරේ දුවන්නේ මගලේ නොවැපුතුනේ, කුසයේ නොදරුවත් දිවිබර මට රැඳුනේ. මහමෙරකට උසයි දරුපෙම හදපතුලේ, පුදුමයි පුතුනි කිම මගලේ කිරිනෝනේ. අපිට පුළුවන් නම් ඒ පදපේලිය ගායනා කරන්න මං හිතන්නේ දුරේක්ෂා පුළුවන් අපිට මේ පදපේලිය ගායනා කරලා පෙන්නන්න. සිරුරේ දුවන්නේ හාමුදුරනේ කොහොමද පහදා කියා දෙන්නේ පීතෘ ප්‍රේමී? අපි කරන වැඩසටහන් වල ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අර්ශන මහත්මයා, ඇයි මේ දෙවණියට අම්මා ගැන ගීතයක් තෝරගන්නේ නැත්තේ කියලා. අපි මම කර හැම වැඩසටහනකම මම දෙවනි ගීතයට තෝරගත්තේ තාත්තා. හේතුව තමයි මේ ලෝකේ සෙනෙහස කියන එක සාපේක්ෂව බලලා මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ අම්මගේ තාත්තගේ ප්‍රේමයට විතරක් නෙමෙයි, සමස්ත ප්‍රේමයටම අදාළයි. සත්තුන්ගේ උනත් ප්‍රේමය දිහා සාපේක්ෂව බැලුවොත්, අරයා උසයි මෙයා පහතයි කියලා බැලුවොත් කවුරු හරි පල්ලෙහාට වැටෙනවමයි. මේ පණිවිඩය දෙන්න ඕන නිසා මම කරපු දැන් වැඩසටහන් ලංකාවේ මම කරලා තියෙන වැඩසටහන් 10කට ආසන්න ප්‍රමාණයක්. මේ වැඩසටහනත් එක්ක මම මේ හැම තැනම තාත්තා ගැන තමයි දෙවනි සින්දුව තෝරගත්තේ. මේ ගීතය දෙවනියට අපි තාත්තා ගැන සින්දුව තෝරගත්තා. හැබැයි ඒ අතරිනුත් මේ ගීතය
මට තියෙන අත්දැකීම් සහ මට තියෙන දැනුම අනුව අර්ශන මහත්මයා තාත්තා ගැන ලිව්ව හරි ගැඹුරු ගීතයක්. ඒ ගැඹුරු කියලා මම කියන්නේ පදවල හරි මියුසික් වල හරි පද රචනයේ හරි ගායනයේ හරි කියන වචනය ඇතුලේ නෙමෙයි. මේකේ හරි ගැඹුරක් තියෙනවා. හැම තැනම ආවරණය වෙලා තියෙනවා තාත්තා ගැන මේ ගීතේ. ඇත්තම කිව්වොත් තාත්තට බයයි අපි. ඕකනේ ඇත්ත කතාව. අපි ගෙදර දැන් අර්ශන මහත්තයලා පොඩි කාලේ මේ වාද්‍ය වෘන්දයේ අය ගායක ගායිකාවෝ මොනවද අම්මගෙන් අහන ප්‍රශ්න ගොඩක් අහනවා. කෝ අම්මේ මගේ ෆෝන් එක, කෝ අම්මේ මගේ චාර්ජර් එක, කෝ අම්මේ මගේ හෑන්ඩ් ෆ්‍රී එක, කෝ අම්මේ මගේ සපත්තු දෙක, කෝ අම්මගේ ලේස් දෙක, කෝ අම්මේ මගේ බත් එක, කෝ අම්මේ මගේ ටී එක ඔක්කොම අහනවා. ඔය ඔක්කොම ටික නැතුව රවුමක් ගහලා බැලුවා අම්මා ගෙදර නැත්තම් තාත්තා පුටු ඉන්නවා. තාත්තකින් අහනවද කෝ ලේස් දෙක කියලා. තාත්තකින් ගිහින් අහන්නේ මොකද්ද? කෝ තාත්තේ අම්මා අර ප්‍රශ්න ටික අහන්න. තාත්තගෙන් අපි ජීවිතේ වැඩිමෙන්ම අහන ප්‍රශ්නේ තමයි කෝ තාත්තේ අම්මා. අම්මගෙන් ගිහින් අර ටික අහනවා. අම්මත් එක්ක අපිට වෙන ගනුදෙනුවක් තියෙනවා. ඇයි අපිට අම්මත් එක්ක ගනුදෙනුව කරන්න පුරුදුයි. මොකද තාත්තා අපිව දකින්න කලින් මාස 9ක් අපි අම්මත් එක්ක ගනුදෙනු කරා. ඇය අඬනකොට ඇඬුවා. ඇය සිනහ වෙනකොට සිනාසුණා. ඇය ගන්න පෝෂණය උරාගත්තා අපි. ඒ නිසා අපිට හරි ලේසි අම්මත් එක්ක ගනුදෙනු කරන්න. අම්මත් එක්ක ගනුදෙනුව පහසු නිසා අම්මා ගැන ගොඩක් ලියන්න පුළුවන්. අම්මව තේරුම් ගන්න පුළුවන්. හැබැයි තාත්තත් එක්ක ගනුදෙනුව හැදෙන්නේ පස්සේ අපිට. ඒ ගනුදෙනුවත් ඇතුලේ කෙනෙක්ට මැරෙනකන් තාත්තා කෙනෙක් තේරුම් ගන්න අමාරුයි. අජාසත්ත රජුරෝ තාත්තා කවුද කියලා තේරුම් ගත්තේ ඔහු තාත්තා කෙනෙක් වෙච්ච දවසේ. ඔහු දුවගෙන ගියේ අර්ශන මහත්මයා පුතා බලන්න නෙමෙයි තාත්තා බලන්න. එසකොට කොසල් රජුරෝ මිය ගිහිල්ලා. ඒ නිසා අපිට තාත්තා කෙනෙක් එක්ක තියෙන ගනුදෙනුව ගැන ලොකු සංවාදයක් ඕන කියලායි මම හිතන්නේ මේ සමාජය ඇතුලේ අලුතෙන්. ඒ නිසා මම දෙවනියට මේ ගීතය තෝරගත්තා තාත්තා ගැන තියෙන ගීතයක් හැටියට. මම පන්සලේ ඉදි දැක්ක පුංචි සිදුවීමක් කියලා මේ ගීතයට අපි අවස්ථාව හදනවා. අපේ පන්සලේ මීට කාලයකට කලින් අර්ශන මහත්මයා වැඩට බාසුන් නැහැ කෙනෙක් ආව. ඊටාම දිලිඳු තාත්තා කෙනෙක්. මේ තාත්තා දානවලට ගිහිල්ලා අපි මොනවා හරි ගෙනල්ලා දෙනවා. අපි නායකහරුවෝ දන්නෝ, මේ හාමුදුරුවෝ දන්නෝ, බාසුන් නැහැලත් එක හරි හිතවත් හාමුදුරුවරු. ඉතින් හොරෙන් ගෙනල්ලා මිදි ගෙඩි, ඇපල් ගෙඩි අපි ගුලි කරලා අතේ තියලා දුවනවා. බාසුන් නැහැලත් අපිට සමහර දවසට එක එක දේවල් හොරෙන් සමහර වෙලාවල් එහෙම වෙනස් වුණාම ඒක හොරෙන් ගෙනල්ලා දෙනවා. ඒක තමයි පිරිවෙන් වල පන්සල් වල ඇත්ත කතන්දරේ. මම ගොඩක් දවසට දැකලා තියෙනවා කැවිලි පාරසලයක් දුන්නා මේකේ තියෙන අඹ සාමාන්‍ය පළතුරු තියෙන අපේ රට දැන් මේ දවස්වල ගේන තහනම් කරලා තියෙන පළතුරු තියෙන බ්‍රෑන්ඩඩ් පළතුරු කියලා එකක් තියෙනවනේ. මිදි ඇපල් වගේ දෙයක් හම්බුනම මේ මෙතුම කවදාවත් කන්නේ. මම දවස් දෙක තුනක් බලාගෙන ඉඳලා මං ඇහුවා ඔයා ওই සාක්කුවේ දාන් යන්නේ කාටද? හාමුදුරුවනේ අපේ කොල්ලා මිදි ඇපල් කන්න හරිම ආසයි. මම මේ ගන්න පඩිය ඇතුළේ ඉතින් මට ඒව අරන් දෙන්න විදියක් නැහැ. මම වේගෙන් අතීතයට ගියා අර්ශන මහත්මයා. අපිටත් සමහර තැන්වල තාත්තලා අපි ඉන්නේ දෙන්නයි මිදි ගෙඩි දෙක දීපු තැන් තිබුණා. තනි ඇපල් ගෙඩිය දීපු තැන් තිබුණා. අපි නොදත්තට තාත්තලා Tamanට හම්බෙන ගොඩක් සාක්කුවේ දාන් ඇවිල්ලා දරුවන්ට දෙනවා. මේ සංවාදේ හදා ගන්න ඕන අපි මේ සමාජය ඇතුලේ. තාත්තා කෙනෙක් කියවන්න පුතෙක්ට බැරි නම්, තාත්තා කෙනෙක් හරියට කියව ගන්න දුවෙකුට බැරි නම්, අම්මා කෙනෙක් හරියට කියව ගන්න බැරි වුණොත් අර්ශන මහත්මේ සමාජේ ගෝත්‍රික වෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා තාත්තා කෙනෙක් අපිට සෙනෙහසට වැඩිය දෙන්නේ ආරක්ෂාව. තාත්තලා පුංචි කාලේ අපිව උඩ දානවා. අපි අඬනවද? අඬන්නේ නැහැ. තාත්තා කෙනෙක් පොඩි එකෙක් උඩ දැම්මම පොඩි එකා hina වෙනවා. ඇයි? දරුවෙක්ට අම්මගේ ආදරෙයි තාත්තගේ අත් දෙකයි විශ්වාසයි. දරුව පුංචි කාලේ ඉඳලා දන්නවා තාත්තා මේ අත් දෙකින් මාව අතාරින්නේ නැහැ. ගැහැණු ළමයෙක් වේවා පිරිමි ළමයෙක් වේවා ජීවිතේ ඉස්සෙල්ලම විඳ පිරිමි සුවඳ තාත්තගේ සුවඳ. මනෝවිද්‍යාඥයෝ කියන්නේ මේ ඉලෙක්ට්‍රා ඉඩිපස් සංකීර්ණත් එක්ක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගැහැණු දරුවෙක් බඳින දවසට ඒ සුවඳ හොයනවලු. පිරිමි දරුවෙක් බඳින දවසට ජීවිතේ තමන්ගේ පළමුව අවිඥානය තුල තැම්පත් වුණු මව් සුවඳ හොයනවා. ඒ නිසා මම දකින්නේ ඇත්තටම තාත්තා කෙනෙක්ව අපිට තේරුම් ගන්න බෑ. හේතුව තාත්තලා අයිස්බර්ග් එකක් වගේ, අයිස් කන්දක් වගේ.
තුනෙන් එකක්වත් පේන්නේ තාත්තලා කැමති කෑම තිබුණේ අපිට ගොඩක් මොනවාරි දුන්නා මොකද කිව්වේ? පුතා කන්න මම ඔකට කැමති නෑ. එහෙම තමයි තාත්තලා කිව්වේ. ඒ නිසා තාත්තලා අයිස් කන්දක් වගේ. තාත්තලව කියවන්න අමාරුයි. තාත්තලව පේන්නේ. හැබැයි මුළු පවුලම ඇතුළට දාලා තාත්තලා එළි වෙනකම් පිළේ නිදාගත්තා. මගුල් ගෙදර යන්න අම්මට ඇඳුම් 10ක් මහලා දෙන තාත්තා. පන්ති යන්න දරුවන්ට අවුරුද්දට ඇඳුම් 20ක් මහලා දෙන තාත්තලා. අවුරුද්දේ මුල මට හොඳට මතකයි ගොඩක් තාත්තලා මම පිරිවෙනක හාමුදුරුව කෙනෙක්. පොඩි හාමුදුරුව බලන්න එනවා. නිල් පාට හරි සුදු පාට හරි ලා පාටක තනි සරමයි ෂර්ට් එකයි මහ ගන්නවා. ඕක අවුරුදු 5ක් විතර අඳිනවා. ඕකේ පෑන් ඉරි බුලත් කියලා ගෑවුනොත් හුණු ටිකක් ගා ගන්නවා. තාත්තලා කවදාවත් උත්සවයක් ගානේ රෙදි මැහුවේ නෑ. වෙඩින් එකක් ගානේ රෙදි මැහුවේ නෑ. තාත්තලා දිව්වේ රෙදි කඩ පස්සේ නෙමෙයි. ගෙදර ආර්ථිකේ පස්සේ. ඒ නිසා අපි දැක්ක අඩුයි තාත්තලා. අපිට කියව ගන්න අඩුයි තාත්තලා. මම පුංචි හාමුදුරුන්ටත් ඉල්ලීමක් කරන්නේ. අපි ගිහි වුණත් පැවිදි වුණත් අපිව මෙතෙන්ට අරන් ආපු තාත්තලා ගැන නැවත කියවීමක් ඇති කර ගන්න ඕන. අම්මා සහ තාත්තා කියවා ගැනීම සුවපත් සමාජයක් බිහි කිරීමෙහි මූල සාධකයයි. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිති. මුල් ගායනය ආචාර්ය ටී.එම්. ජයරත්නයන්, අද ගැයුම දුරේක්ෂා වීරසේකර.
අම්මගේ තාත්තගේ ආදරය ගැන කොපමණ කතා කළත් අපට අවසන් කරන්නට බෑ ඒ ගුණ කඳ. ආචාර්ය රන්බණ්ඩා සෙනවිරත්නයන් මීට බොහොම කාලයකට පෙර ගීතයක් ලියනවා. මේ ගීතය අදටත් හෙටටත් වළංගු ගීතයක්. සංගීතය සහ ගීපද විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ. අපි හාමුදුරනේ අදටත් හෙටටත් පවතින ගීතයක් කියලා මම කිව්වේ. මේ පදමාලාව අවසානයේ තියෙනවා මේ අපි හොයන ජීවිතය. වර්තමානයේ නූතනයේ අපි හොයන ජීවිතය. ඒ වගේම අතීතයේ අපි ගත කරපු ජීවිතය. කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬරනකොට ඔටොන්න බිම දාදුවගෙන එන්නද එක පිම්මේ. මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. නූතනයේ හැල්මේ දුවන අපේ ජීවිත එදා රන්බණ්ඩා සෙනවිරත්නයන් දකිනවා. අම්මගේ ගුණ කඳ ගැන අපි කතා කළ යුතුමයි. ඔබ වහන්සේ කලින් පැහැදිලි කරා තාත්තා ආර්ථික යුද්ධයට සටන් වදිනකොට අම්මට තිබ්බේ ගෙදර දරු පැටව පෝෂණය කරන්න. මේ ගීතේ එය ඊටා මනාව පැහැදිලි කරලා තියෙනවා වගේම අපේ හාමුදුරනේ නූතනයට ගැළපෙන ගීතයක්. මේ ගීතය ඔබ මා අප හැමෝගෙම ජීවිත කියවපු ගීතයක් කියලා මම හිතනවා. එදා රන්බණ්ඩා සෙනවිරත්නයන් දැකපු අම්මා. අපේ රටේ බිහි වෙච්ච මේ ඇත්තටම වැඩිය සින්දු නැති ලිව්ව කෙනෙක් තමයි මේ රන්බණ්ඩා සෙනවිරත්න කියන්නේ. අනුරාධපුරේ ඉඳලා මිහින්තලයට ගිහින් මිහින්තලෙන් හරි හද්ද පිටිසර ගමක තරුණයෙක් මේ බොහොම උස මහත දේහයක් තිබුණු අර දැක්කම අපිට නිකන් අර ගොඩේ කොල්ලෙක් කියලා කියන්නේ අපි. ගමේ කොල්ලෙක් කියලා දැන් වචනෙකුත් පාවිච්චි කරනවා. අර ගමේ කම පේන ආරෝහ පරිණා ඒ කියන්නේ ගමේ දේහයක් තිබුණු කොළඹට ඇවිල්ලා ජීවිතේ දිනපු කෙනෙක් තමයි මේ රන්බණ්ඩා සෙනවිරත්න. එතුමා ඇත්තටම ලියන්නේ මේ ඔහුගේ ජීවිතේ. ඔහුගේ තාත්තා පුංචි කාලේ නැති වෙනවා. අම්මා තමයි ඔහුව රැකබලාගෙන උගන්නලා කොළඹට එවලා ඔහුව ඒ නීතිඥ වෘත්තිය දක්වා අරගෙන යන්න අම්මා තමයි උදව් කරන්නේ. හැබැයි අම්මා කොළඹට ආවේ නැහැ. අම්මා ඒ ගමේම හිටියා. ඔහු කොළඹ ඇවිල්ලා කසාද බැන්දා. කොළඹින් අර කොළඹ ක්‍රමයට හරියන නෝන කෙනෙක් ගෙනාවා. ටික කාලයක් යනකොට ඇත්තටම ඔහුගේ නෝන ඔහුව හැර ගියා. මේ ගීතයේ මැද පදලු ඉස්සෙල්ලා ලිව්වේ ඔහු. මේක තියෙනවා නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණුදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝදැලේ නැම්මේ. මේක තමයි ඉස්සෙල්ලා ලියලා තියෙන්නේ. ඔහුගේ බිරිඳ ඇයව හැර ගියපු දවසේ ඔහු මේ පද ටික ඩයිරියේ ලියනවා. නිර්මාණ අර්ශන මහත්මයා බිහි වෙන්නේ එහෙමයි. හොඳ ලයිට් එකක් දාගෙන අද මම සින්දුවක් ලියනවා අද මම කවියක් ලියනවායි කියලා ඉඳ ගන්නකො බලන්න අර්ශන මහත්මයාත් ගිහිලා ලියන්න බෑ කවදාවත්. සුදුසුමුදු කරදාසියක් මත සුවිසල් මේසයක පාකර් පෑන් තුඩින් ලියන්නට මට නැත කවියක්. සේකර කියන්නේ මේ මහා මේසෙක ඩිමයි ඒ කියන්නේ හොඳ කරදාසියක පාකර් පෑන් තුඩින් පාකර් පෑන කියන්නේ ඉස්සර අපි නෙමෙයි පැරණි සමාජයේ සාක්කු හැම ගහන් ගිය ගණන්ම පෑන්. ඒ පෑනෙන් මට කවි ලියන්න බෑ. බසේ කෝච්චියේ යනෙන විට අහුලාගත් කොළ කැබැල්ලක පුංචි පැන්සල් තුඩින් ලියන්නට මට ඇත කවියක්. අපි කවි ලියලා තියෙන ඔය එහෙ මේ තියෙන කොළවල බස් ටිකට් වල එහෙම නැත්නම් හම්බ වෙච්ච පොඩි පත්තර පිටුවක එහෙම තමයි සමහර නිර්මාණ බිහි වෙන්නේ. රන්බණ්ඩා සෙනවිරත්නයන් මැද පද ටික ලිව්වා තමන්ගේ බිරිඳ හැරලා ගියපු දවසේ. පස්සේ දව කාලෙක තමයි ඔහු මේක ගීතයක් බවට පත් කරන්නේ. ඇත්තටම අර්ශන මහත්මයා ඔහු දකිනවා තමන්ගේ බිරිඳ තමන්ගේ යාළුවෙක් එක්ක අතින් අල්ලගෙන නුවර යනවා. ඔහු ගැටුන්නේ. ඔහු කඩන් වැටුණ බිමට. මොකද ඔහු හද්ද පිටිසර අනුරාධපුරයටත් එහා
සැමියා නැතුව දවසක් පැල නැති හේනේ පැල නැත් හේනේ පැලක් නැත්තම් අවුවට වැස්සට රැකෙන්න තැනක් නැහැ. පැල කියන්නේ තාත්තා. මේ අර්ෂණ මහත්මයා මේ ගීතවල සාහිත්‍යයේ තියෙනවා මේ ධ්වනිය කියලා එකක්. ධ්වනිය සහ ව්‍යංගාර්ථය. මේ ධ්වනිය සහ ව්‍යංගාර්ථය කියන එක හොද්දටම තියෙන ගීතයක් තමයි මේ දවසක් පැල නැති හේනේ ගීතය. පැල නැති හේන තාත්තා නැති ගෙදර. තාත්තා කෙනෙක් ගෙදර පිරිමියෙක් නැති වුණාම අර්ෂණ මහත්මයා තනි වෙන ගෑනු කෙනාට කොච්චර කතන්දර අහන්න වෙනවද? ඉස්සර නම් ආරච්චිගේ කරදර, ගම්පතිගේ කරදර, තව තෙනෙක්ගේ කරදර. දැන් මෑතක එක ගීතයක් ලිව්වා මේ කතන්දර හදන උන් බෝසත්ද කියලා. මම හොඳ අපි එක වැඩසටහනක කරා. කතන්දර එපා වැඳපන් අම්මාට. නංගි කියනවා අම්මට වඳින්නේ නැහැ කියලා. ඒ ගීතේ කියනවා අපි මේක වෙන වැඩසටහනක නම් අපි ඒ ගීතේ තෝරගන්නේ. අතර මම එළියේ වැඩසටහනක නම් ඒ ගීතේ කියනවා ස්වාමියා නැතුව දරුවොත් එක්ක ගැහණියක් මේ ලෝකේ තනි වුණාම කොච්චර කරදර වලට තාමත් මේ 2500ක බෞද්ධ උරුමයක් තියෙන සමාජය ඇතුලේ අර්ෂණ මහත්මයා විඳින්න වෙන දුක් ටික. අපි අවුරුදු 2000 ගාණක් බණ කියලා මොකද්ද හදපු සමාජය කියලා හිතෙනවා සමහරලාවට මේ ප්‍රශ්න දැක්කම. අපිට වැරදිලා තියෙන කොහේ හරි සංස්කෘතිය පිළිබඳ නෙමෙයි දර්ශනය පිළිබඳ වැරදීමක් වෙලා තියෙනවා. අපි ආපස්සට ගිහිල්ලා ඒක හොයලා හදන්න ඕන කියන එකයි මගේ අදහස. තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ තාත්තා ගෙදර නැති වුණාට එන හැමදේම අම්මලා අපිට නොදෙනෙන්න විඳ දරාගත්තා. මේ පුංචි හාමුදුරුවරු ගොඩක් මගේ තාත්තනේ. පුංචි හාමුදුරුවරු ගොඩක්ගේ තාත්තල නෑ මන් දන්නවා. මේ මධ්‍යම පන්තියෙන් පහළ තමයි මේ රටේ 95%ක් මහාන වෙන්නේ. උන්වහන්සේලා තමයි රජගෙදර බණ කියන්නේ. උන්වහන්සේලා තමයි රජවරු හදන්නේ. උන්වහන්සේලා තමයි රජවරු එලවන්නේ. උන්වහන්සේලා තමයි පන්සලේ පුටවට වෙලා ඉඳගෙන හාමුදුරුවරු 200 හදාගෙන දායකයෝ 3000 කළමනාකරණය කරන් ගමේ බෝක්කුව දාන ප්‍රශ්නෙටත් ගිහිල්ලා 7 දවසේ බණ ගෙදරත් ගිහිල්ලා 3 මාසේ බණ ගෙදරත් ගිහිල්ලා අර සමහර සංස්කෘතික ශාසන දිහා බලලා කුණු බැනුම් ටිකත් අහගෙන පන්සල් වල ඉන්නේ හාමුදුරුවෝ. දානෙට බණට වඩින්නේ නැති හාමුදුරුවෝ මේ රටේ බැනුම් අහනවට වැඩිය මිනිස්සුන්ගේ ඔක්කොම වැඩ ටික කරලා දෙන මිනිස්සු හාමුදුරුවෝ මේ රටේ බැනුම් අහනවා අර්ෂණ මහත්මයා. මේක අපි ගිහි සමාජයේ තේරුම් ගන්න ඕන කාරණාවක්. ගොඩක් ගෙවල් වල අපි දන්නවා අම්මා විතරයි ඉන්නේ. තාත්තා විතරක් ඉන්න පවුල් වලට වැඩිය අම්මා විතරක් ඉන්න පවුල් තියෙනවා. පායනතුරු හිටිත් පියවර හිටි අම්මේ ඒ ඔක්කොගෙම විඳ දරාගෙන හීසර ටික ඔබ හිටියා. කොළඹ අහස කළු කරගෙන මුහුදු උලඟ හඬලනකොට ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පිම්මේ. දැන් තුන්වෙනි වැස්සකට මං තෙමෙන්න සූදානම්. පළවෙනි වැස්සෙන් කාගෙන්ද තෙමුනේ අර්ෂණ මහත්මයා අම්මට ආපු නිന്ദා අපහාස ටිකෙන් කොල්ලෙක් හැටියට ඒ දුක වින්දා. දෙවනි තෙමිල්ල තෙමුනේ නුවර තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක අත්වැටල් පැටලගෙන දලදා හාමුදුරු ඉස්සරහා යනෝ දැක්ක දවසේ. තුන්වෙනි වැස්සකට ඒ කියන්නේ තමන්ට තව මොකක් හරි වෙන්න කියලා දැනෙනවා මේ කීර්ති ප්‍රශංසා දාලා මම දුවගෙන එන්නද මේ ගීතය අපේ වාද්‍ය වෘන්දයේ මහත්තුරු දන්නෝ හරි බොහොම මේ පහත් ස්වරයකින් තමයි ඉවර කරන්නේ. ඒකෙන් ධ්වනි කළා තියෙනවා ගුණදාස කපුගේ ශූරින්ගේ දක්ෂතාවය ඇත්තටම අම්මනේ ඉන්දිකඩ ළඟ අම්මගෙන් ඉන්නවද කියලා ඇහුවට දැන් තුන්වෙනි වැස්සෙන් බේරගන්න අම්මා නැහැ. අම්මා අපි ගාව නොමැති වීම අපි වැඩි හිටියෙක්ද පොඩි හිටියෙක්ද කියන එක අදාළ නැහැ අර්ෂණ මහත්මයා. ජීවිතේ අපිට හැමතැනම අම්මා ඕන. ගෙදරට හාමුදුරුවරු 4 නමක් වඩිනවයි කිව්වම දුවලා කවුද හොයාගෙන දුවන්නේ? අම්මලා. දානේ දවසට කොළඹ ඉඳලා වාහනේ අරගෙන ගිහින් අම්මව දාන් එනවා පිටිපස්සේ ඩිකී හැරි. දානේ ටික උයා ගන්න. නෑදෑය වෙනවයි කිව්වම රත් වෙනවා. දැන් ඉන්න දුවලා ගෙවල් වල ඉන්න දරුවෝ අම්මා ඕනේ දාට. ඒ නිසා අම්මා කෙනෙක්ගේ සෙනෙහස අම්මා කෙනෙක්ගේ බැඳියාව අපිට කතා කරලා අවසන් කරන්න බෑ. මම යුද හමුදා හෙද විදුහලේ උගන්වනවා දැන් වසර 10ක විතර ඉඳලා.
අපි හමුදාවට කරපු එක වැඩසටහනකදී හමුදාවේ මහත්තයෙක් මට කිව්ව පොඩි කතාවක්. යුද්ධ කාලේ යාපනයේ පැත්තේ සිංහල බෞද්ධයන් ගමන් කරපු ට්‍රැක්ටරයකට ඒ ත්‍රස්ත සංවිධානයේ වෙඩි තියලා තිබුණා. ඒගොල්ලෝ හැම පැත්තෙම බෝම්බ හයි කරලා වෙඩි තියලා T56 කිව්වේ හාමුදුරනේ ගොඩක් අයගේ කොන්දේ පිටපැත්තේ තිබුණා T56ත් මෙහෙම අල්ලලා වෙඩි තියලා තිබුණා. අපිට ආරංචි වෙච්ච ගමන් අපි හමුදාව අරගෙන ගියා. ගොඩ ගහලා බැලින්නම් ඔක්කොම මැරිලා. මම එන්න ලෑස්ති වුණාම මට එක්කෙනෙක්ව සර් පොඩි ඇඟිල්ලක් හෙල්ලෙනවා බැලින්නම් අම්මා කෙනෙක් තව එක්කෙනෙක්ගේ යටට දාලා අම්මත් ඊට උඩින් ඉඳලා යටින් අත දාගෙන පුංචි එකා අස්සේ ගහලා අම්මා මුණින් අතට නිදාගෙන. අම්මගේ පිටේ වෙඩි 18ක් විතර තිබුණා ඒක. මෙයා ටක් ගාලා අරගත්තම පුංචි එක්කෙනාගේ හීරීමක්වත් නැහැ. හාමුදුරුවනේ එතකොටත් පොඩි එකා කිරි බොනවා. ඒක මම ජීවිතේ පළවෙනි වතාවට දැක්ක හාමුදුරුවනේ රෝස පාට කිරි. ඒ කියන්නේ මේ බයොලොජිකල් සිස්ටම් එක ඩැමේජ් වෙලා ආරෂණ මහත්මයා. අම්මා මැරිලා මේකට මේ ඉමෝෂනල් ට්‍රීට්මන්ට් එකක් ඕන. චිත්ත වේගික සම්බන්ධයක් තියෙනවා දරුවන්ට කිරියේ අම්මලට. සිස්ටම් එක ඩැමේජ් වුණා. ආපු කිරි ටිකේ ෆුල් කලර් එක හරි කලර් එක ආවේ නැහැ. රෝස පාටට හාමුදුරනේ මම තනපුඩුවෙන් දරුව ඇදලා ගනිද්දි දරුවගේ තොලෙන් වැක්කුරුණා. රෝස පාට කිරි මං හිතුවේ ලේ කියලා නෑ කිරි. අම්මලා එහෙමයි. ඒ නිසා මම පුංචි හාමුදුරුවන්ට කියන දේ තමයි අම්මට තාත්තට කරන ලොකුම සැලකිල්ල තමයි ඒ ඇත්තොන්ට සාසනික ඥාතිකම දැකගෙන මැරෙන්න ඉඩ දෙන්න. රටේ ජනාධිපතිවරයාගේ අම්මට වැඩිය පුංචි හාමුදුරුවෝ කෙනෙක් ගෙදර ඉන්න අම්මා සන්තෝෂ වෙනවා. හාමුදුරුවෝ කෙනෙක් මහාන කළාම අම්මට තමයි අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කප්පාදු වෙන්නේ. තාත්තට අර්ශන මහත්මිය ඔන්ලාවක අල්ලන්න හරි පුළුවන්. අම්මා අල්ලන්නද? ඉඹින්නද? ළඟ තියාගෙන නිදා ගන්නද? කැමති වෙලාවට රෙදි හොදලා දෙන්නද? බෑ. අඩුම ගානේ මේ රටේ සංස්කෘතිය ඇතුලේ මටමයි අම්මත් එක්ක ත්‍රිවිල් එකක නැගලා යන්න පුළුවන්. මොකද්ද පහුවෙන්ද කියන්නේ? ඒ නිසා ලොකුම අත්හරින්න වෙන්නේ අම්මලට දරුවෝ ශාසනය දුන්නා. ඒ විඳ දරා ගැනීම කරපු අම්මලගේ දරුවෝ මෙතෙන්නේ. ඒ අම්මලා මතක් කරගෙන ඒ අම්මලට උපහාරයක් වෙන්න සහ මේ පුංචි හාමුදුරන්ට මම කියනවා ඔබේ මවට වෙනත් විශිෂ්ට නොවූ ඇඳුමකින් ඔබේ රූපය කිසි දිනක ඔබේ මව ඉදිරියෙහි ප්‍රදර්ශනය නොකරන්නට අදිෂ්ඨානශීලී සිතුවිලි ඇති කරගෙන මේ ගීතය ශ්‍රවණය කරන්නයි කියලා. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා.
කාලය හා අවකාශය අතර ලියවුණු විශිෂ්ට නිර්මාණයක් 1963 දී මහගමසේකරයන් විසින් නිර්මාණය කරනවා. අපි හාමුදුරනේ අමරදේව ශූරීන් සංගීතවත් කරලා ගායනා කරන සන්නාලියනේ ගීතය අපි මීළඟ ගීතය ලෙස තෝරගන්නේ. ඔව් ඇත්තටම හතරවෙනි ගීතයේ ලෙස අර්ශන මහත්මයා මේ ගීතය තෝරගන්න අපි බලාපොරොත්තු උනේ මේ ගීතේ තියෙන්නේ බෞද්ධ දර්ශනය. අස්සගෝස හාමුදුරුවන්ගෙන් සෞන්දරානන්දේ ওই තරම් රසට ලිව්වේ ඇයි කියලා ඇහුවම කිව්වා මම මේ මීපැණි වල ගාලා දෙන්නේ බේත්. අපිට පුළුවන් මිනිස්සු කැමති රසයක් ඇතුලේ ගැඹුරක් දෙන්න. පුංචි කාලේ අපිට තිබුණු බෙහෙත් පැණි රහයනේ අර්ශන අපිට තුන ළමා පැනඩෝල් පැණිය කියලා එකක් තිබුණානේ. ඒක අපි නිකන් බොරුවටත් ලෙඩ වෙනවා ඒක බොන්න. ඒක බොන්න කැමති. හැබැයි ඒක ඇතුලේ බෙහෙත් තිබුණේ. තිත්ත බෙහෙත් හැන්දකට අම්මලා අරගෙන කුඩු කරලා මීපැණි පොඩි බෝතල් ගෙනල්ලා තිබුණා. ඒ මීපැණි බෝතලයට චුට්ටක් දාලා තමයි අපිට දෙන්නේ. අපි ඉතින් මේ පැණි ඉලක්ක කරගෙන මේක බොනවා. හැබැයි බෙහෙත් තමයි අපි ගියේ. ගෙදර ඔය හදන සුරතලෙක්ට ලෙඩ වුණාම යෝගට් එකට කිරි එකට දාලා තමයි බෙහෙත් දෙන්නේ. පණු බෙහෙත් ටික. සමහර දේවල් රස දේවල් එක්ක දෙන්න වෙනවා. සමහර දේවල් මිනිස්සු අතරට යන්නේ. අමරදේවයන් කියන්නේ අපේ රටේ බිහි වෙච්ච අදටත් අවිවාදිතව අපි කවුරුත් පිළිගන්න විශිෂ්ටතම ගායකයා. මම අමරදේව ශූරීන් ගැන ඊට වඩා වෙනස් දෙයක් දකින්න වර්ෂණ මහත්මයා ඒ තමයි ඉන්නකම් බැනුම් ඇහුවෙත් නැති මරුණම බැනුම් ඇහුවෙත් නැති ගායකයා කියලායි මම දකින්නේ. මොකද ගොඩක් වාදකයන්ට නම් මේ ප්‍රශ්නේ අඩුයි. ගායකයන්ට ඉන්නකොට දැන් ජෝතිපාල මහත්මයා ගන්න කොච්චර බැනුම් අහපු කෙනෙක්ද ඉන්නකම්. හැබැයි දැන් ජෝතිපාල මහත්මයාගේ ජෝති උපහාර අර උපහාර මේ උපහාර ඕන තරම් සින්දු තියෙනවා. රත්තරන් ජෝති කියලා තමයි මරුණට පස්සේ කියන්නේ. රත්තරන් ජෝති කියලා තමයි කියන්නේ. ඒ වගේ කොණ්ඩේ හැදුවා. හරි ජෝතිපාල මහත්මයාට සලකන්න පටන් ගත්තා. අපේ රටේ සංස්කෘතිය තමයි සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට මරුණම සලකනවා. ඉන්නකම් තලලා පෙළලා කුඩු පට්ටම් කරලා අඟල අඩි අඟලට තරලා පාගලා දානවා. හරි අමාරුයි. මේ අපි සමහර වෙලාවට අපේ සංස්කෘතිය ඇතුලේ උඩට එන්න විශේෂයෙන් මේ කලා ශාස්ත්‍රයේ වගේ. ඉතින් ඒව අප්‍රතිහතව යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. හැබැයි අමරදේව ශූරීන් ඉන්නකම් බැනුම් ඇහුවෙත් නැහැ. මිය ගියාම බැනුම් ඇහුවෙත් නැහැ. එතුමාට තිබුණු හඬ පෞරුෂය ඒ සියල්ල අභිබවා ගමන් කරා. මේ ගීතයේ තියෙන අර්ශන මහත්මයා උප්පාද ටිති භංග කියන බුදුදහමේ මූලික ඉගැන්වීම් තුන. මාල ගිරාතටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ? මාල ගිරාතටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ. පුංචි කුළුඳුලේ දරුවෙක් ඉපදුනා. මෙතන ඉන්නවා සන්නාලියක් ඉන්නවා ඇඳුම් තුනක් තියෙනවා දරුවෙක් ඉන්නවා. දරුවෙක් කුළුඳුලේ ඉපදුනා. ඇයට මේ ඇඳුම මහනෝ බලන්න පාවිච්චි කළ තියෙන පද අර්ශන මහත්මයා මාල ගිරාතටු සේම රුවින් යුතු කුරුල්ලොන්ගේ පිහාටු හරි සිනිඳුයිනේ. ඊළඟට මාල ගිරා තටුවක අපි කොළපාට කියලා දැක්කට අර්ශන මහත්මයා ඒක ඔය පිහාටක් මම මේ පුංචි ආම්දුරුන්ටත් කියන්නේ හම්බුනොත් ගලවලා බලන්න එපා. වැටිලා කොහේ හරි තිබුණොත් අරගෙන බලන්න ඒකේ හරි ඒ ප්‍රධාන ධාරේ මුල අග හරි පාට වෙනස්. අපිට කොමන් පොදු පාට තමයි පේන්නේ. ඒක හරි සිනිඳුයි පිහාට. ඒ රුවින් යුක්ත ඇඳුම වියනවා. ඊළඟට මේ කොළ පාට කියන්නේ නිකන් උත්පාදේ ශාස්ත්‍රීයත්වයේ නිකන් පාටක් නේ. අපි කියන්නේ කොළ පාට මේ රටක් කොළ පාට වනාන්තරයක්. නිකන් ජීවයත් එක්ක සම්බන්ධයි කොළ පාට කියන එක. දෙවණියට නැවත ප්‍රශ්න කරනවා. දැන් ඔබ ආපහු මේ ඇඳුමක් වියන කාටද වියන්නේ? ඒක ඒ ඇඳුම ටිකක් අර ඇඳුමට වඩා සංකීර්ණයි අර්ශන මහත්මයා. දැන් පන්සලේ වැඩසටහනක් නිසා අපේ ගායිකා මහත්මියගේ ඉඳලා ඔබ සියලුම දෙනා සුදු ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලින්. දැන් මේක අර අද කාලේ කියන විදියට පොඩි නයිට් ෆන්ක්ෂන් එකක් වුණා නම් අවුට්ඩෝර් ෂෝ එකක් වුණා නම් දැන් මම සමහර යන වැඩසටහන් වල මං විතරයි මෙහෙම ඉන්නේ. තනි පාටෙන්. අරවා ලයිට් වලට දිලිසෙනවා. නිකන් මම හිතන්නේ මම මේ චාතුම් මහරජිගේ ඉන්නවද වෙන තැනක ඉන්නවද?
ඔබ ඒ කළු හරි රතු හරි ඇඳුමක් ඇඳගෙන එනවා ඒකට හරියන්නේ. මංගල ඇඳුම සැන්දේ අහසේ රන්වන් පාටින්. හැන්දෑ අහසේ රන්වන් පාට විතරක්ම නෙමෙයි තියෙන්නේ. තව ගොඩක් පාටවල් තියෙනවා. දිලිසෙන ඇඳුම වියන්නේ ඒක හරි දිස්නයි. තරුණ කාලේ විවාහ වෙන්න කිට්ටු කාලේ ජීවිතේ අර හොඳම හරිය. හරි බල සම්පන්නයි දිස්නයි. සැන්දේ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කොළුඳුල් දූ දීගෙක දෙන්නයි. මංගල ඇඳුම කියන එක ඇතුලේ තියෙනවා විසිතුරු කියන එක. මේ ටිති කොටස ජීවිතේ ඉපදුනා මරණයට කලින් අපි මේ සංකීර්ණ ප්‍රශ්න ගොඩ ඇතුලේ විසිතුරුව ජීවත් වෙනවා. ඇඳුම් අඳිනවා, එහෙට අඳිනවා, මෙහෙට අඳිනවා, අර ජොබ් එක කරනවා, මේ ජොබ් එක ඒ හැම වෙලෙම සතුට විසිතුරු බව හොයාගෙන හර්ෂණ මහත්මයා අපි ගමන් කරනවා. ඇඳුමෙන් මේක සංකේතවත් කළා මංගල ඇඳුමක වැඩ කෑලි වැඩි, සංකීර්ණ වැඩි, වියදම වැඩි, වටිනාකම වැඩි. කාලය හදන්න යන කාලෙත් වැඩි. ජීවිතේ පවතින කොටස ටිති. සන්නාලියනේ සීතල හඳ එළියේ. හඳ කියන එක යම් මලානික බවක් එක්ක සම්බන්ධ දෙයක්. සීතලයි. මොකද්ද හීතල කියන්නේ? හීතල කියන්නේත් මෙතන අනිත්‍ය, මිය යාම, විනාශ වී යාම. මෙන් ගේනෝ රචකයා මේ පද ටික. මැලවුණු මුහුණින් වෙවුලන දෑතින්. අන්න බලන්න ධොනිය. දැන් මේ අර්ෂණ මහත්මයා මහාන කෙනාගේත් මුණ මැලවිලා. දැන් මොකද එයා මංගල ඇඳුමක් වියන කෙනෙක් නෙමෙයි. එයාත් වයසට ගිහින්. මැලවිච්ච මෝණින් අත් දෙක වෙවුලනෝ. අල්ලන තැන අහුවෙන්නේ නැහැ දැන්. හිතන එක හිතා ගන්න බෑ. කකුල තියන්නේ වමට නම් දකුණ දිහා තිය වෙන්නේ. මැලවුණු මුහුණින් වෙවුලන දෑසින් කාටද සලුව වියන්නේ? කනකොක් තටුවේ සුදු මැලි පාටින්. අන්න නැවත ධොනිය හම්බෙනවා අපිට. සුදු මැලි පාට. සුදු පාට නෙමෙයි කනකොකා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අපේ සංස්කෘතියේ අනිත්‍යයට අර්ශන මහත්මයා. කනකොක් හඬ ගෑම කනකොකා මේ විදිහට අපි පාවිච්චි කරන්නේ. ඒ කනකොකාගේ තියෙන සුද ටිකක් සුදු මැලි පාටක්. එතකොට මේ කනකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද? මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ. මේ මිනිය වහන්නයි මම මේ සලුව යන්නේ. මාලගිරා තටුවක සිනිඳු බවින් ඇඳුමක් ඇඳා හැදුවා. අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුමක් මැහුවා. ඒ අත් දෙකෙන්ම දවසක කනකොක් තටුවේ සුදු මැලි පාටිනුත් ඇඳුමක් මහන්න වෙනවා. එකම සන්නාලියකට. ජීවිතය ඇතිව පැවතී නැතිව යාමේ ස්වභාවය ගැන මට පුළුවන් දවසක හොයලා දෙන්න. උත්පාද ටිති භංග කියන පාංශකූල බණ මේ තරම් රසට කියපු ගීතයක්. මම එදාට ඒ ගීතේ තෝරගන්න වැඩසටහනකට. මේ ගැඹුර හදාරන් ගීයක් ඇතුලේ තියෙන සමහර ගැඹුරු තැන්, බණපද සහ ගීපද එකට එකතු වෙන තැන්. ඒ හැදෑරීමට මාර්ගෝපදේශයකට අපි මේ ගීතය තෝරගත්තා. සන්නාලියනේ මේ හිමිදිරි උදයේ.
දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සඳේ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම ඇඳුම වියන්නේ සෙන්නේ ආසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ දී කුණු දුල්දෝ දීගෙට දුන්නේ මංගල ඇඳුම අපේ හාමුදුරනේ වහන්සේගේ මීළඟ ගීත තේරීම බොහොම අපූර්ව අවස්ථාවක් නිරූපණය වෙන ගීත තේරීමක්. මුල් ගායනය මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා සමගින් මල්කාන්ති නන්දසිරි මැතිණියගේ පද සහ සංගීතයත් මහාචාර්ය සනත් නන්දසිරි මැතිණියන්ගේ මේ ගීතය හා සම්බන්ධ වෙච්ච බොහොම අපූර්ව අතීත කතාවක් තියෙනවා. එයත් මතක් කරමින් අපි මේ ගීතය රසාස්වාදය කරමු අපේ හාමුදුරනේ. ඔව් මේ ගීතේ තියෙන විශේෂත්වය තමයි අර්ශන මහත්මයා මේ මොඩලේ මේ ක්‍රමයේ ගීතවලට අපි කියනවා මේ ගේයක්කාරයොන්ගේ ගීත කියලා. සිංහලයේ ගේයක්කාරය කියන පදේ පාවිච්චි කරන්නේ රචනයයි ගායනයයි සංගීතයයි කියන තුනම එකට කරපුවා. එහෙම අය හම්බ වෙනවා අපිට දැන් සේනානායක වෙරළියද්ද, ක්‍රිෂාන්තේ රන්දත, චන්දසේන හෙට්ටිආරච්චි, අමරදේවයන් ඊළඟට සනත්නන්සිරි මහත්මයා මේ වගේ ඒගොල්ලන්ට අපි කියනවා ගේයක්කාරයෝ කියලා. තමන්ම ලියලා තමන්ම මියුසික් කරලා තමන්ම මේ ගායනා කරන අය. 1956 වගේ වර්ෂයක මේ කඩුවෙල පැත්තේ සනත්නන්දසිරි මහත්මයාගේ ගමේ අම්මයි ගමේ ඒ ඇත්ත පුංචියට පොඩි කාලේ අම්මයි ගමේ තමයි හිටියේ. මේ අම්මා මාස දෙක තුනකට සැරයක් බණක් ලෑස්ති කරනවලු මේ ඉස්කෝලේ බණක් ලෑස්ති කරනවා. ඉතින් අම්මා බොහොම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්.
දවසක් මේ බණට අම්මා ආරාධනා කළාලු කොටිකාවතේ සද්ධාතිස්ස නායක හඳුරන්න. නායක හඳුරෝ ඉතින් බණට වැඩලා ධර්මාසනේ ඉඳගෙන සනත්වන්සිරි මහත්මයා එහෙමත් පුංචි දරුවෝ හැටියට ඉඳගෙන විශාල පිරිසක් ඇවිල්ලා තිබුණා. බණ කියන්න පටන් ගත්තලු මම අද බණ කියන්නේ ප්‍රාණඝාතය ගැන. මම මේ මාතෘකාව හිතන් ආපු මාතෘකාව නෙමෙයි. පොඩි සිදුවීමක් නිසා මගේ අද බණ මාතෘකාව වෙනස් වුණා. පාසකම් මේ මං දැන් ගිහින් හිරගෙදරට ගිහින් ආවේ උදේ. අද මේ එල්ලලා මරන්න හිටිය ආරෝහ පරිණාහ දේහධාරී තරුණයෙක් අද එල්ලලා මැරුවා මිනි මැරුම් චෝදනාවකට. අන්තිමට කියලා තිබුණේ මේ බණක් අහන්න ඕනේ කියලා මැරෙන්න කලින්. අන්තිම කැමැත්තක් දෙනෝනේ ඉඩ. ඊට පස්සේ දැන් මම ගිහිල්ලා බණ කිව්වා. බණ කියන්න ගියපු ගමන් මේ තරුණ හැඩි දැඩි තරුණයා මයි කකුල් දෙක අල්ලලා කිව්වානේ බුදුහාමුදුරුවෝ වැඩියා වගේ ඔබ වහන්සේ මට දැක්කම. අනේ ඔබ වහන්සේ මේ රටේ මිනිස්සු අඳුරනවනේ. ප්‍රසිද්ධයිනේ කොටිය ගාත්තේ නායක හාමුදුරුවෝ. මං ආයි වැරදි කරන්නේ නැහැ නායක හාමුදුරුවෝ මාව බේරන්න. නායක හාමුදුරුවෝ සද්ද නැතුව හිටියලු. මොකද නායක හාමුදුරුවන්ට තමන්ගේ ප්‍රාණය දීලවත් බේරන්න බෑ. නායක හාමුදුරුවෝ කියනවා බණට ඇවිල්ලා. මට වෙන සම්බන්ධකමකට ඒ තරුණයා බේරන්න බැරි වුණාට මගේ ප්‍රාණය මං ඒ වෙනුවෙන් එල්ලුවා නම් මං ඒ තා කියන තරම් සංවේදී වුණා. මේ තරම් මහා දැවැන්ත තරුණේ කකුල් දෙක මුල වැටිලා හඬ වැළපෙනකොට මිනිස්සුන්ගේ සමහර දේවල් මිනිස්සු ජීවිතේ කරා මාර්ෂණ මහත්මයා පුංචි දරුවෙක් වගේ දවසක ඒ ගැන මේ හිතනවා. බුදුහාමුදුරෝ ඒකනේ දේශනා කළේ යස්ස අසුමුකෝරෝදං විපාකම් පටිසේවති. අඬ රිසාට් එක භුක්ති විඳින්න වෙනව නම් අඬ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙනව නම් ඒව කරන්න එපයි කියලා. මේ ඒ වගේ කරපු දරුවෙක් කියලා මේ නායක හාමුදුරුවෝ විස්තර ටික කියලා කිව්වා. මේ තරුණ දරුවා කිව්වලු හාමුදුරුවනේ මම දැන් මරන්න ගෙනියයි. අම්මා අපේ අනිවාර්යෙන් එළියේ ඇති. අම්මට කියන්න මං එල්ලපු බව. හැබැයි මං ඉල්ලීමක් කරනවා ඔබ වහන්සේ මේ අයට කියන්න මගේ මිනි අම්මට පෙන්නන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා. හාමුදුරුවෝ බණ කියලා වඩිනකොට නිල් පාට දියවි ඉරී ගිය පරණ චීතරෙ දෙකුයි මල් දාපු පරණ හැට්ටෙකුයි ඇඳගත්ත පුංචි තුවායක් සුදු පාට පුංචි තුවායක් කරේ දාගත්ත අම්මා කෙනෙක් ගේට්ටුව ගාව හිටගෙන ඉන්නවලු. තව දෙතුන් දෙනෙක් එක්ක ඇවිල්ලා සද්ධාතිස්ස නායක හාමුදුරුවන්ට මේ සිදුවීම මතක් වෙලා නායක හාමුදුරුවෝ ඇහුවලු බන්දනාගාරේ මහත්තයකින් අර ඉන්නේ කවුද? හාමුදුරුවනේ ඔබ වහන්සේ බණ කිව්ව ළමයාගේ අම්මා මේ ඇවිත් ඉන්නේ. නායක හාමුදුරුවෝට ඉන් එහා ඒ සම්බන්ධකම් පවත්ව ගන්න බැහැ. උන්වහන්සේත් බිඳ වැටුණා එතන. උන්වහන්සේ කෙලින්ම මේ සනත් නන්දසිරි මහත්මයාගේ අම්මා ලෑස්ති කරලා තිබුණු කඩුවෙල පැත්තේ බණට ආවා. සනත් නන්දසිරි මහත්මයා චූටි කාලේ මේ හැංගීම ගියා ඔළුවට. දවසක එතුමා සංගීතඥයෙක් වෙච්ච ගමන් එතුමා කල්පනා කළාලු මම මේ ගැන සින්දුවක් ලියන්න ඕන. ඔහු ලියනවා. ඔහුම පද රචනා කළා, ඔහුම සංගීතවත් කළා, ඔහුම ගායනය කරන බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමී. අර්ශන මහත්මයා අම්මා කෙනෙක්ට තමන්ගේ පුතා මොන තත්වයේ හිටියත් පුතෙක් තමයි. අම්මලා රටේ ජනාධිපති වුණත් තමන්ගේ පුතා තමන්ගෙන් බත් කටක් කනවට කැමති. අම්මලගේ හැටි. හාමුදුරුවෝ කෙනෙක් වුණත් අම්මලා කොහොම හරි බලන්නේ අපිට සම්බන්ධ වෙන්න. අපි සමහර වෙලාවට ගෙදර ගියන් කියනවා දැන් අපි වාහනේ යන්නේ මඩ ගෑවිලා නැහැ මේකේ. හාමුදුරුවෝ සිවුරු ටික හොදන්නද? කිසිම අවශ්‍යතාවයක් නැහැ හොදන්න. හැබැයි අම්මලාට ඕන කොහොම හරි අපිව පුතාකමේ හැමදාම තියාගන්න. ඒ පුංචි දරුවෙක්ගේ හැඟීම ඇතුලේ අම්මලා කැමති මේ මහා පතාක දේහයක් තියෙන කොල්ලෙක් එක්කත් ගනුදෙනුව හදාගන්න. ඔබ වහන්සේ ඔහොම කියනකොට මීට සුළු මොහොතකට පෙර මගේ දුරකථනයට අපේ අම්මා පණිවිඩයක් අරගන්නවා. අපේ හැමදෙරේ අහන්නේ පුතේ කෑවද? දැන් කොහොමද? කොහෙද ඉන්නේ කියන එක අහන්නේ. ඒ තමයි අම්මා. ඒ නිසා හර්ෂණ මහත්මයා අඟුලිමාල ලෝකෙටම මිනිමරුවෙක් වුණාට අම්මා හිතුවා රජ්ජුරුවන්ගේ අතින් පුතා මැරෙන්න කලින් පුතාගේ අතින් මම මැරෙන එක හොඳයි කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අම්මෙක්ට දරුවෝ දරුවමයි. අම්මෙක්ට දුවෙක් දුවෙක්මයි. අම්මෙක්ට පුතෙක් පුතෙක්මයි.
බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පිම්බර ස්වාමිනී දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ. අපේ හම්තුරුනේ අපේ ඊළඟ ගීතයේ පද බන්දුර නානායක්කාර වසම් මහත්මයාගේ ඒ වගේම ගීතනු ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ හඬ සුනිල් වීරසිංහ මහත්මයාගේ. ඔව් මේ ගීතයත් අර්ෂණ මහත්මයා අපේ ගීත සාහිත්‍ය බිහිවෙච්ච විශේෂ ගීතයක්. වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමේ අභිමත්. බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ධර්මදේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේනේ. මේ සූත්‍රයේ මේ තියෙන එක මේ පාලි පාඨයක් තමයි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන එක. අපි මේ ආදරය කරන කැමති අය හෝ කැමති දේවල් නැතිවීම දුකක්. මේක මනෝවිද්‍යාවේ කියනවා separating disorders කියලා. වියෝ වීමේ කාංසාව කියලා. ඒක මනෝවිද්‍යාවේ මේ මානසික රෝගවල උඩම තියෙන එකක්. අර්ෂණ මහත්මයා ගොඩක් අය ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා මේ වියෝ වීමේ කාංසා තත්වයන් නිසා. මේක සාහිත්‍යය ඇතුලේ රසක් වෙන් වෙන එක. ඒකට කියනවා විප්‍රලම්භ ශෘංගාරය කියලා. ඒ කියන්නේ වෙන්වීම පොඩි රහක්. විප්‍රලම්භ ශෘංගාරය කියලා කියනවා.
මේ ගීතය මේ ප්‍රේමය සම්බන්ධයෙන් ලිව්ව ගීතයක් වුණාට මේකේ මහා ජීවිතයේ ඇත්ත ගැඹුර තියෙන්නේ මේකේ. ජීවිතේ අපිට සමහර දේවල් තියනකම් අර්ශන මහත්මයා වටින්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ කියන්නකො. අපිට හැමදාම බනිනකොට පස්සෙන් එලවනකොට ගහනකොට එපා කියනකොට අර මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවම් කිව්වනේ සුමුත්තාමයන් තේන මහා සමනේන මේක මේක කරන්න එපා මේක කරන්න කියලා පස්සෙන් කෙවිතක් කරන් එන හිටියා. දැන් ඉන්න ටිකේ අපිට නියමෙට ඉන්න පුළුවන් කිව්වා. සතුටු වුණා. හැබැයි බුදුහාමුදුරුවෝ නැති අඩුව අපි තාම 2000 ගාණක් ගිහිල්ලත් අපි භුක්ති විඳිනවා. ජීවිතයේ මේ ප්‍රේමය ඇතුළේ විතරක් නෙමෙයි අම්මා තාත්තා පෙම්වතා පෙම්වතිය බිරිඳ ස්වාමියා දරුවන් ඒ විතරක් නෙමෙයි ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කියන කෙනත් අපිට ජීවිතේ නැති වුණාමයි දැනෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අර්ශන මහත්මයා ජීවිතේ සම්බන්ධකම් තියෙද්දී ඒ සම්බන්ධකම් වල වටිනාකම තේරුම් අරගන්න රැක ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැති වුණාම හොයාගෙන දිව යන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ නිසා පුංචි හාමුදුරන්ට මම මේ ගීතෙන් දෙන පණිවිඩය අපිට තියෙන සමහර මහා පතාක හෙවණැලි වල සිසිලස තේරෙන්නේ ඒ ගහ මැරිච්ච දවසට ගහේ කොළ හැලිච්ච දවසට ගහ නැති දවසට රත් වෙනකොට. ලොකු හාමුදුරුවෝ කෙනෙක් පන්සල කොච්චර අමාරුවෙන් කරාද කියලා තේරෙන්නේ ලොකු හාමුදුරුවෝ නැතුව ඒ පුටුවේ ඉඳගත් දවසට. ලොකු හාමුදුරුවෝ කොච්චර ප්‍රශ්න විඳදරාගෙනද අපිට දානෙමාන ගිලම්පස ටික දීලා හැදුවේ කියලා තේරෙන්නේ අපිට ඒ වැඩේ කරන්න වෙච්ච දවසට. ඒ නිසා සමහර වියෝවීම් අපිට ජීවිතේ ලොකු බරක් ගෙනල්ලා දෙනවා. මේ ගීතේ මැද කොටස ගැන සඳහන් කරලා අපි ගීතයට යනවා. ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි ඡණ්ඩයි. අර්ශන මහත්මයා මේකනේ හැමදේම ජීවිතේ සොරෙන් කියකිගාඩ් කියන ජර්මානු දාර්ශනිකයා කියනවා සැපත සැපතක් වන්නේ අප ඒ කරා ළඟාවන තුරු පමණි කියලා. ඒ කියන්නේ මේ ධාවනකාරී ස්වરૂපයක් තමයි මේ සුඛය කියන එකේ තියෙන්නේ. සමහරට පුංචි හාමුදුරුවරු පන්සලට එන ජෝඩුවක් දිහා බලලා වාහනයක් දිහා බලලා යුවලක් දිහා බලලා ඒක ඇතුලේ මහා සතුටක් දකින්න වෙයි. අපි ඉන්නේ මොන ජීවිතවලද කියලා හිතන වෙයි. හැබැයි ඔය කොයි ගඟක් දියට වන් විට තමයි ඒකේ ඉන්න කිඹුල්ලෝ වැලිගොඩ දාපු වලවල් විදින මාළු එල්ලෙන මාළු තුවාල කන මාළු දියසුලි ඔය ඔක්කොම ටික විඳින්න පත් වෙන්නේ එහෙමයි. එහෙම ඉවුරු දෑලේ ඉඳලා ගඟ ගැන තීන්දුව කරලා ගියපු සමහර අය අපිට හම්බෙනවද? ඒගොල්ලෝ දැන් තමයි අපිට කියන්නේ මේක ඉන්න කිඹුළු හරේ මේ අනේ ආන්දරුනේ ගොඩටම වෙලා ඉන්න ගඟ දිහා බලන් ඉන්න මේකට නම් බහින්න ලෑස්ති වෙන්න එපයි කියලා. ජීවිතේ අපි එළියේ ඉඳලා දකින සමහර රසවත් දේ ඇතුලේ අපි නොදන්න ගැඹුරු කටුක භාවයන් තිබෙන බව තේරුම් අරගෙන වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමේ සරදම් ගීතයට අවස්ථාව සලසා ගන්න ලෙස මම ඊටම ආදරෙන් මතක් කරනවා.
නූතන ගීත සාහිත්‍ය තුල අපිට හම්බෙනවා හරි අපූර්ව ගීතයක් අපි හාමුදුරනේ. නුවන් කුමාර කටුකම්පල පද රචනය කරන සේනානායක වේරලියද්දයන් විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන ගීතයක්. සීමා බැඳීම් නැති ඒ හැඟීම ආදරය. අපේ හාමුදුරුවනේ ජාති කුල මල ભેද නැති හැඟීමත් ආදරය. හැබැයි අපි මිනිස්යෝ වශයෙන් ජාති කුල මල ආගම් බලන්නෙත් ආදරේදි කියලා මට හිතෙනවා. ඒවත් බලලා කේන්දරත් බලලා තමයි මේ ආදරේ අපි ගැළපෙනවද කියලා බලන්නේ. හැබැයි මේ සාහිත්‍ය කලාව තුළ ඉන්දියානු කලාව තුළ වගේම මේ ලංකාව තුළදී අපි ඇතැම් ගීතවල මේ සාහිත්‍ය බිඳීමට උත්සාහ කරනවා. සමාන සාහිත්‍ය නොවේ ක්‍රමය සමාජ ක්‍රමය සේනානායක වේරලියද්ද ෂෝරින්ගේ හඬින් අපිට ඇසෙනවා නලල විලසවා විගසින. ඇත්තට මේ ගීතය මම තෝරගත්ත ඉතුරු ගීත 9ම එක වගේ. කියන්නේ මේ අපි හාමුදුරුන්ට මේ වැඩසටහන කරන නිසා එක වගේ ගීත ටිකක් තමයි තෝරගත්තේ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් ගීතයක්. මේක මම තෝරගත්තේ. මේකේ තියෙන්නේ මේ යාපනයේ ගියපු සිංහල තරුණ දරුවෙක් යාපනයේ හිටපු මේ තරුණ ගැහැණු ළමයෙක් දැකලා එයාට ඇතිවෙච්ච හැඟීම් ගැන ගියවෙච්ච ගීතයක්. මේකේ පද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔහු කියනවා නලල වියලවා විගසින් තිලකයක් තියලා මේ යාපනයේ දෙමළ සංස්කෘතිය තමයි මේ ගීතය ඇතුලේ විස්තර කරන්නේ. ලපටි සුදු මිරිස් මල් සංස්කෘතියම පාවිච්චි කරලා තියෙන. ද හිනාව උපමා කරලා තියෙන ලපටි සුදු මිරිස් මල් වලට. හොඳටම මිරිස් හැදෙන්නේ යාපනයේ. ඊළඟට දෙවොල් මළුවේ සුදු වැලිකට පුරුද්දට වගේ ගැන කියාගෙන ගිහිල්ලා ඔහු කියනවා රාස්සිගේ අවකෙන්දි ටික නාගදීපයට එපිටින්. දැන් ඒතකොට සිංහල දෙමළ යා කිරීමක් ගැන තමයි මේ ගීතය කතා කරන්නේ. නාගදීපය කියන එපිටින් රාස්සිගේ අවකෙන්දි පාවිච්චි කළේ තද රතු. දැන් දෙමළ සංස්කෘතිය ඇතුළේ ඇත්තටම වුන් පාවිච්චි කරන පාට සාරි වල පාට එහෙම ගොඩක් තද පාටවල තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට දිගටම මේ දමිළ සංස්කෘතිය ඇතුළේ ඉන්න ගැහැණු ළමයෙක් ගැන පිරිමි ළමයෙක් කියන දේ තමයි මේකෙන් කතා කරන්නේ. මේ අර්ශන මහත්මයා කලාව කරපු දේ. කලාවට ඇත්තටම පුළුවන් සංස්කෘතියට මේ අපිට තියෙන සීමා පැනලා යන්න. මම මේක තෝරගත්තේ අපි යුද්ධයෙන් පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තාමත් අපට දෙමළ සහ සිංහල ජනතාව සංස්කෘතික වශයෙන් තියෙන ඒකරාශීත්වය එකතු කරගන්න බැරි වුණා. මේකට ඇත්තට මම හිතනවා අපිට පුළුවන් නම් දෙමළ දරුව මහාන කරන්න. යාපනයේ ගෙදරක 7 දවසේ බණක් ඇහෙනවා නම් යම්කිසි දවසක සිංහල අලුත් අවුරුද්දට යාපනයෙන් පොඩි හාමුදුරුවෝ බලන්න දෙමළ අම්මලා තාත්තා කෙනෙක් යාපනයේ තල් සූකිරිත් අරන් ගාල්ලට මාතරට එන දවසක දෙමළ අයගේ දීපාවලි දවසට අපේ අය යාපනයට යන දවසක තමයි මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ. ඒ නිසා මම මේ ගීතේ තෝරගත්තේ ආගමටත් සියලු ජාතීන් අතර සහනය ඇති කර හැකි බව පණිවිඩයේ අපි සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට පත් කරන්න ගීතය නලල වියලවා විගසින්. වියලවා විගසින් තිලකයක් තියා නලුතින් දොරකඩට ඇවිත් හිටගෙන හිනා වෙන නමුත් තවම කෙහෙරැලින් දිය වැයෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී දෙවොල් මළුවේ සුදු වැලිකට පුරුතට වගේ ගැන සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූර්ව මැවි රාස්සිගෙන් අවුකෙඳි ටික නාගදීපයට එපිටින් මුහුද ගිලෙන විට සී
හයි නොවේද රාජිනී නොවේද රාජිනී නොවේද රාජිනී වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින් බක්මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැට බියක යන සඳ කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත් නුඹ තරම් සොඳුරු කවියක් නෑනේ රාජිනී නෑනේ රාජිනී නෑනේ රාජිනී විගසින් තුලකයක් තියා අලුතින් දොරකඩට ඇවිත් හිටගෙන hina වෙන නමුත් පෙරලින් දිය වැහෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී අපේ හාමුදුරනේ නූතන ආදරය කිතරම් හැල් වෙලාද කියලා හිතෙනවා. අපි පිරිවෙන දක්වා එනකොට බස් එකේ අපේ ප්‍රවාහන සගය අපේ රේදුරු මහත්මයා ගීත වගයක් දාලා තිබ්බා මේ ගුවන් විදුලියේ. ආදරය කොතරම් හැල් වෙලාද කියලා හැඟුණා අපේ හාමුදුරුවනේ. එක්තරා ගායකයෙක් කියනවා වටේ යන බස් නවත්තන්න අපේ හිතෙන් ඩිපෝද කියලා අහලා තිබ්බා. තවත් ගීතයක් තිබ්බා අපේ හාමුදුරුවනේ ගායිකාවක් ගායනා කරේ කෙලින්ම කියන්න අයියා වැරද්ද මොකද්ද ශාමා කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ ආදරවන්තයා කියනවා මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාලා මරණ දැන්වීම ගහන්න කියලා සුදු අම්මියට. අපේ ඊළඟ ගීතයෙන් කියවෙන්නේ සදාතනික ආදරයක් ගැන. පවිත්‍ර ආදරයේ උත්තරීතර ප්‍රතිමූර්තිය ගැන. ඇත්තටම අතහැරලා ගියාම මරාගෙන මැරෙන්නේ නැති එක තමයි ඉතින් ඇත්තටම දැන් අපි ආදරය කියලා මේ ගීතේ තියෙන්නේ. ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී. ඇත්තටම ඇය සංසාරයේ ඇය තරම් අත්හැරීම් වලට ලක් උනේ නැණි කවුරුවත්. සිද්ධාර්ථ කුමාරයාත් එක්ක මේ ඒකාත්මික ගමන පටන් ගත්ත දවසේ ඉඳලා හැමදාම ඇය වැන්දබුවක් වෙච්ච අවස්ථා කොච්චරද? තනි වෙච්ච අවස්ථා කොච්චරද? අරමුණක් දිහා බලලා ඒ අරමුණ පිරිසිදු නම් ඒ නිසා සිද්ධ වෙන දේවල් වලට වෛර කරන්න නැතුව ඉන්න බෑ හයිය ගාය නැති මිනිහෙක්ට අර්ශන මාත්මය. ඒක තමයි මේ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමයේ තියෙන කතාව. ඇය සිද්ධාර්ථ කුමාරයා ගියා කියලා දැනගත්තම මේ චන්න එක තැනක පස්සේ මේ විස්තරය කියන බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ එදා හැරලා බැලුවේ නැහැ. චන්න මං හැරලා බැලුවේ නැත්තේ මං මේ බැඳීම හරි අමාරුයි මට. අනික මං හොරෙන් යාවේ. මට හැරලා බලන්න දෙයක් තිබුණේ නැහැ ඒක ඇතුළේ. නෑ. මං හැරිලා වෙලා බලන් ආවේ. මාලිගාව පහුවෙනකන් අස්සයාගේ පිටේ මම හැරිලා බලන් ආවේ. මම දැක්කා ඈත හඳ එළියෙන් වියකී යන යශෝදරාවගේ අර්ධ මුහුණ. ඔබ වහන්සේ ගමන යන බවයි දැනගෙන හිටියා. අද නෙමෙයි සංසාරේ ඉඳලා. ඇය මුහුණෙන් අර්ධයක් තමන්ගේ සිරියහන් ගබඩාවේ ద్వාරයෙහි වසාගෙන ඉතුරු අර්ධයෙන් සංසාරයේ පුරාවට තමන්ගේ ස්වාමි පුරුෂයා ඒ උත්තුංග උත්කෘෂ්ඨ ගමන යන දිහා බලන් හිටියේ නිසා යශෝදරාව ඔබ වහන්සේ ගියපු ගමන නොදැන හිටියා නෙමෙයි. ඔබ වහන්සේ යනකම් නිහඬව ඉඳලා ඔබ වහන්සේ ඈත් වෙලා යනකම් බලන් හිටියේ. සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳුට නිබඳ බොජුන් රස කර දුන් වළඳන්ට මං ඉන්නකම් එහෙමයි සැලකුවේ.
සුවඳ පලාපල ලැබියන් හිමියන්ට සුවඳ මල් නිතර පිපියන් රන් කඳට. අපේ මේ පෙළ මේ ජන කවියෝ යශෝදරාගේ වෘතාන්තය දැක්ක හැටි. ඒ නිසා මිනිස්සුන්ට අර්ශන මහත්මයා මේ ලේන කුලේ සිට මග තොට සිටියා නොසැලෙන පහන්ට ඇබක් වී නිවන් දකින්නතුරු මේ සංසාරේ පසුපස ආවා හෙව නැල්ලක් වී අපිට ඉන්නවා පස්සෙන් එන අය ඕන තරම් වද දිදී. ඒ කියන්නේ තල පොඩි කර උක්දණ්ඩ වගේ මිරික පැණි ගනිමින් වද දිදී එන සංසාර බැඳීමක් වැඩක් නැහැ මිනිහෙක්ට. නිකන් CTB එක වගේ මෙලෝ ලාභයක් නැඩද නඩත්තු කර දුවන සම්බන්ධකන්නේ ලෝකේ පුරාවට තියෙන්නේ. හෙව නැල්ල කවද්ද අපිට කරදර කරේ? කිසිම බරක් නැහැ. ඒ නිසා මේ ගීතය කියනෝ what is relationships කියන එක. මේක මනෝවිද්‍යාවේ සම්බන්ධතාවයක් කියලා කියන්නේ මිනිහෙක්ට නොදැනෙන්න මිනිහෙක් එක්ක ජීවත් වෙන එක, ළඟ නොදැනෙන්න ජීවත් වෙන එක. යශෝදරාව එහෙම ජීවත් වුණා. අපි දන්න ලෝකයේ ආධ්‍යාත්ම ප්‍රේමයෙහි කෙලවර දෙදෙනාම නිවනින් සැනසුණා. ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී. ලාදලු බෝපත් සෙමින් සැලෙන
යශෝදරාගේ වාවනු බැරි තැන රහසේ හැදුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බෝපත් සෙබින් සැලෙනසේ නූතනයේ ලියවිච්ච බොහොම විශිෂ්ට ගීතයක් වෙතයි අපේ හමුදුරනේ අපි යොමු වීමට බලාපොරොත්තු වෙන්නේ. මංගල ඩෙනික්ස් ගායනා කරන බුදුබණ පදයක් සවන වේකේවා. මෑත කාලේ ඊටාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. මං හිතන්නේ ඔය ඇත්ත තමයි මේ ගීතයට ගොඩක් කැමතිත් උනේ. මට තෝරලා එවලා තිබුණා මගේ ලිස්ට් එකත් එක්ක මේ ගීතයත් අපි සාකච්ඡා කරමු ගායනා කරමු කියලා. ඇත්තට මම මේ ගීතයෙන් දෙන්න හදන පණිවිඩය තමයි බුදුහාමුදුරුවෝ ගැන. මම හිතනවා මේ උන්වහන්සේ අර යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වනේ. බුදුහාමුදුරුවෝව සිදුවීම් සහ ධර්මයේ ඇතුලේ අර්ශන මහත්මයා අපිට හොයාගන්න පුළුවන් නම් හරි හොඳයි. ഘോഷිතාරාම ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ මූණ දුන්න විදිය. රාහුල කුමාරයාටයි දේවදත්ත හාමුදුරුවන්ටයි අඟුලිමාලටයි ආලවකටයි සමාන හිතින් සලකපු විදිය සමානාත්මතාවය ඊළඟට රජ බොජුන් වළඳලා යවත් වළඳලා වස්තුම් මාසෙ ගත කරපු විදිය අවසානයේ අවුරුදු 80ක් වෙලා ආනන්ද දැන් මම ජජ්ජරන් සකටන් දැන් දිරපු කරත්තයක් වගේ ආනන්ද පිරිනිවන් පාන්න යන ගමනේ පිරිසිදු කරපු මඩ වතුර අපි නම් එහෙමද නේද අපි වෙනම වෝටර් බොටල් එකක් දාන් යන්න ඕන අපිට වෙනම දැන් සමහර හාමුදුරුවොත් මම දැකලා තියෙනවා අර්ශන මහත්මයා දැන් අපිත් බණ වලට යනවා වෝකි ටෝකිත් තරන් එන්නේ ගිහිල්ලා පුටුවේ සුදුරෙද්ද අයින් කරලා ඉඳගෙන බලන මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා සමහර හාමුදුරුවෝ ගිලම්පස වළඳන්නේ පන්සලෙන් ලොකු ගිලම්පස හදන් එනවා ඒ වගේ මේ ලෝකේ ඇමරිකානු ජනාධිපතිටත් වැඩිය මරණ තර්ජන තියෙන සමහර ප්‍රශ්න තියෙන අය ඉන්නවලු. හැබැයි බුදුහාමුදුරුවෝගේ ජීවිතේ හරි සරලයි. උන්වහන්සේ ගෝලයන්ට සැලකුව එක විදියට. උන්වහන්සේ හැමෝටම දක්ෂය බල්ල තනතුරු දුන්නා. තමන්ගේ කම ඒ වෙලාවට අර්ශන මහත්මයා ඉස්සරහට ගත්තේ නෑ. ഘോഷිතාරාමේ මේ සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මල් ගොඩේ හංගලා මිනිස්සු මාස ගාණක් යනකම් දන් ඩිංගක් දන් හැන්දක් දෙන්නේ නැතුව ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ බැරිම තැන ගිහින් කිව්වා බුදුහාමුදුරනේ යන් දැන් මෙහෙ ඉන්න බෑ ආනන්ද එහෙ මිනිස්සුත් අපිට එහෙම කරොත් ඒ නිසා මිනිහෙක් නිවැරදි තැනමයි පාරිශුද්ධත්වයට නැවතපත් වෙන්න ඕන ඒ නිසා බුදුහාමුදුරුවෝ ගැන නැවත හිතන්න ආවර්ජනයකට ඔබව යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් මම මේ ගීතය ගායනා කරන්න අවස්ථාව සලසලා දෙනවා. අපි අවසන් ගීතයට පෙර ගීතය බුදුපණ පදයක් සවන වැකේවා. බුදුබණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට දැනේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි පෙනේවා
මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල උනේ නෑ පැතුූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට උරුම බුදුබණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට දැනේවා අවසන් වරට මාගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා වැඩසටහනේ නිමාවට පෙර මම මතක් කළ යුතු පිරිසක් සිටිනවා. ජයශ්‍රී මහ බෝධි ටීවී ඔබ වෙත මෙම වැඩසටහන සජීවීව ගෙන ආවා. ඉතින් තාක්ෂණික සහ වීඩියෝ සහාය අපට ලබා දුන් මල්ටි ඔඩියෝ විෂුවල්හි දේශබන්දු තිලක් අරුණසිරි මැතිතුමන්, ඒ වගේම කැමරාකරණයෙන් අපට සහාය දැක්වූ කමිදුවෙන් මధుරසිංහ, අමිල සම්පත්, උෂාන් ජයවර්ධන, උමේෂ් චමිදු, කවිෂ්ක දේශාන්, එරන්දා බේරත්න සහ රොෂාන් මතක් කළ යුතුමයි. ඒ වගේම ආලෝකකරණයෙන් රශ්මික ප්‍රසාද්, ධනුෂ්ක ගිහාන්, සුසිත් ලක්මින, ශබ්ද පරිපාලනයෙන් හෙලානා සවුන්ඩ් වෙනුවෙන් කෙලුම් මලහේන්ද්‍ර, නුවන් පුද්දික අපට සහාය ලබා දුන්නා. ඒ වගේම අද දිනේදී වාද්‍ය වෘන්දයේ ලෙස අප සමග එක්වූයේ බට්නලා වාදනයෙන් චතුරංග චන්ද්‍රවංශ, කීබෝඩ් සජීව ප්‍රමිත් බණ්ඩාර, වයලීන් මදුසංක මනෝජිත්, තබ්ලාව අමන්ත මදුසංක, ඒ වගේම ගායනයෙන් දුරේක්ෂා වීරසේකර, විකුම් කාවින්ද. මීළඟ ගීතය ගැන අපේ හාමුදුරුවනේ මම අටුවා ටිකා ටිප්පණි කිවීම සුදුසුම නැහැ. මම හිතන්නේ ඔබ වහන්සේගේ හඬින්ම ගීතය ගැන අපි දැනගන්න ඕනේ. පිරිවෙනේ අපේ පොඩි හාමුදුරුවෝ රැසක් සිටිනවා, අපේ නායක හාමුදුරුවෝ වැඩ සිටිනවා, පරිවිනාධිපති හාමුදුරුවෝ වැඩ සිටිනවා. අපිත් එක්ක මේ වැඩසටහන පුරාවටම මේ ගීතය අපේ පොඩි හාමුදුරුවන්ට වඩාත්ම සමීප ගීතයක්. ඔව්, ඇත්තටම හාමුදුරුවරු ගැන අපිට ලියලා තියෙන්නේ මේ සින්දුව විතරද කියලා හිතෙනවා. මට එහෙම හම්බෙලත් නැහැ සම්පූර්ණයෙන්ම මේ. අපි වෙනුවෙන් ගීතයක් කියලා තියෙනවා. හාමුදුරුවෝ තමයි මේක රැකගත්තේ, අරව කළා මේව කළා කිව්වට අපිට බණිනේ වාරයේ මෙහෙ ඕන තැන තිබුණා. අපි ගැන ලිව්ව හරි තේරුම් ගත්ත ගීතයක් හැටියට තමයි මම මේ ගීතය දකින්නේ. සනත් නන්දසිරි මහත්මයා මේ පැත්තේ, මම මේක වැඩසටහනක ඇහුව කොබෙයිගනේමයි. කොබෙයිගනේ පැත්තේ සංගීත වැඩසටහනකට බොහොම කාලයකට කලින් යද්දි පොල් වත්තක ඉඳලා හාමුදුරුවෝ කෙනෙක් වෙනවලු හුළු වත්තකුත් පත්තු කරගෙන. සාමණේර හාමුදුරුවෝ කෙනෙක්. එතුමා රියදුරු මහත්තයයි මල්කාන්ති මහත්මියත් ඉඳලා තියෙනවා. ටක් ගාලා වාහනේ නතර කරන්න කියලා ගිහින් ඇහුවල හාමුදුරුවනේ කොහෙද මේ රෑ වඩින්නේ? අපේ අම්මට හදිසි අසනීපයි කියලා මහත්තයෝ පණිවිඩයක් ආව. මම මේ අම්මා බලන්න යන ගමන් මම මේ බැස්ස බස් එකෙන් දැන් මේ ටික ඉඳලා යන්න නෑ, හුළු අත්තක් ළඟ තිබුණු කෙනෙක් පත්තු කරලා දුන්න පොඩි දුරයි දින්නේ මට යන්න පුළුවන්. හාමුදුරුවෝ වාහනේට නගින්න මං ගිහින් දාන්න. නෑ එපා, ඔබතුමා කවුද? නැග්ගේ නෑ කිව්වා වාහනේට. මේ මොකද පුංචි කාලේ අපිට කියනවා දන්නේ නැති අය දෙනේ දේවල් කන්න එපා, දන්නේ නැති අයගේ වාහනවල නගින්න එපා. එතුමා කියනවා උන්වහන්සේ සාමණේර හාමුදුරුවෝ කෙනෙක්. මට පෙනුමින් මම කොච්චර වද කළත් මේ හාමුදුරුවෝ ඇහුවේ නෑ, වාහනේට නැග්ගේ නෑ, තනියම හුළුවත් අතරන් ගියා. මම ඇත්තටම ගෙදර ගිහින් කල්පනා කළා. එතුමා කියනවා හාමුදුරුවෝ කෙනෙක්ගේ ජීවිතය හරි වෙනස්,
හාමුදුරුවෝ කෙනෙක්ට ගෙදරත් එක්ක තියෙන සම්බන්ධකම් හරි වෙනස්. හාමුදුරුවෝ කෙනෙක්ට ජීවිතේ විඳින්න වෙන ගැහැට හරි වෙනස්. ඒ නිසා එතුමා ප්‍රියනන්ද විජේසුන්දර දැන් මම හිතන්නේ අවසීල පිටරටක පදිංචි වෙන්නේ. එතුමාට මතක් කරලා තිබුණා මට මේ ගීතය ඕන හැබැයි අන්තිම පද දෙක මගේ. එතුමා අන්තිම පද දෙක එතුමාට දීලා තියෙනවා. ඒ තමයි ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ තිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සතරින් එතර වෙලා මේ පද ටික දීලා තමයි සින්දුව ලියන්න කිව්වේ. ඉතින් මම අන්තිම ගීතයේ හැටියට මේ ගීතය තෝරගත්තා. අපිට ජීවිතේ මොන සුවඳවල් මොන විඳ දරා ගැනීම මොන හැල හැප්පිලි තිබුණත් මහානකමක් ඇතුලේ තමන් නිමිලා රටක් නිවන තරම් සම්පතක් නැති බව මතක තබා ගන්නයි කියලා පුංචි ආමුදුරන්ට බොහොම ආදරෙන් ඉල්ලමින් දෙහෝරාවකට ආසන්නව අප ඉදිරියේ වැඩ සිටිය වාරිපොළ නායක හාමුදුරන්ටත් සුමනසිරි හාමුදුරුව මගේ ගෝලෙක් විශ්වවිද්‍යාලේ උන්වහන්සේට තුල මම දැක්කා පුංචි කාලේ ඉඳලා අලුත් වැඩක් සහ අභියෝගාත්මක වැඩ කිරීමේ අවශ්‍යතාවය. උන්වහන්සේ අද මේ කරපු වැඩේ ගැන ඉගෙනගෙන ගියාම පිරිවෙන පැත්ත පළාතේ නැති හාමුදුරුව අතර උන්වහන්සේ පිරිවෙනටම ඇවිල්ලා මේ කරපු වැඩේ ගැන ගුරුවරයෙක් හැටියට මම උන්වහන්සේට මගේ කෘතඥතාවය පිරිනමමින් අවසන් ගීතයේ සඳහා අවස්ථාව සලසනෝ අපේ ගායක මණ්ඩලයටත් වාද්‍ය වෘන්දයටත් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනෝ හැමෝටම තෙරුවන් සරණයි අර්චන මහත්මයාටත් එක්කම නමස්කාර පූර්වක ස්තුතිය රත්නපුර හිදැල්ලෙන ශ්‍රී මහා විහාරවාසී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාව හා තුලනාත්මක අධ්‍යනාංශයේ දර්ශනය පිළිබඳ කතිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍ය කම්බුවිගොඩ ආර් පඤ්ඤාලෝක අපේ ස්වාමින් වහන්සේට ඒ වගේම මේ වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දුන්න මේ සියල්ල පිටුපස සිටින අපේ පහළතලාවේ සුමනසිරි අපේ හාමුදුරුවන්වත් ඒ වගේම තිරප්පනේ විමලරත්න අපේ හාමුදුරුවත් සිහිපත් කළ යුතුමයි. මෙතෙක් වේලා ඔබ ඇමතු මම ආර්ෂණ අමරසේන වැඩසටහනේ સમાප්තිය ගීතයත් සමගින් සිද්ධ වෙනවා ඇති. බොහොම ස්තුතියි.
ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල්ලිප නැල්ලේ පැන නටලා බෝමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව්කි සුවඳ ගලා එන්නේ සුපුරුදු නුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින් මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ නුඹ ළඟ ඉන්නම් කිරිසුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් මෙතෙර වෙලා